ඔබට සුබ දවසක්. අද අපි බලන්න යන්නේ පොඩි කට්ටියක් බොහෝම අමාරු අවස්ථාවක ඉන්නකොට ඔවුන්ට විරුද්ධ වන ආක්‍රමණිකයා හෙවත් සතුරු හමුදාව බොහෝ බලවත්ව පෙනෙනකොට කොහොමද ජය පරාජය තීන්දුව වන්නේ? ඉතින් පොඩි ජාතියක් වේවා, පොඩි හමුදාවක් වේවා, පොඩි පුද්ගලයෙක් වේවා, දාවිත් වගේ ස්වභාවික ඇසින් බැලුවා නම් හිතෙයි අර යෝධයාගේ සයිස් එකට මම නිකම්ම පරදිනම සටන පටන් අරගෙනත් වැඩක් නැහැ කියලා. ඉතින් අපි අද මේක මුලින් බලන්න යන්නේ රෙෆිඩිම් කියලා තැනකට ආවා. දෙවියන් වහන්සේගේ සෙනඟ මිස්රයෙන් පිටවි ටික දවසක් ගිහිල්ලා රතු මුදාරහක් ගිහිල්ලා රෙෆිඩිම් කියලා තැනකට ආවා. එතකොට උන්ට ආයෙත් වතුර ප්‍රශ්නිකුත් මතුවෙලා තිබුණා. මොකද කාන්තාර ප්‍රදේශවල වතුර හරි හිඟයි. ඉතින් දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් තිබුණා ඒගොල්ලන් පොරොන්දු දේශේ යනකම් උන්වහන්සේ බලා ගන්නම් කියලා. ඉතින් දැන් ඔබත් පොඩි කෙනෙක් නම් ඔබ හිරවි ඉන්න තත්ත්වය මොකද්ද? කොවිඩ්ද, ආර්ථිකයද, ඔබට ජය ගන්න බැරි පාපයක්ද? එතකොට මොකද අපි දන්නවා ජය ගන්න බැරි පාප ලොකු යෝධයෙක් වගේ තමයි අපිට පෙනෙන්නේ. ජය ගන්න බැරි යෝධයෙක් වගේ ලොකුවට පෙනෙනවා. ඉතින් මේ සාධකයේ යටතේ අපි බලනවා මේ රෙෆිඩිම් නම් ස්ථානයේ වෙච්ච සිද්ධිය. අපි ඒක බලන්නේ 8 වෙනි පදයෙන්. දැන් මම මේ ඔබට කියන්න යන්නේ සටනක් දුටු කල, කුණාටුවක් දුටු කල ඒක එන්නේ ඉස්සෙල්ලා පැනලා දුවන්න එපා. It's not over, it's till it's over කියලා ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා. ඒ කියන්නේ ඉවර වෙනකන් ඉවර නෑනේ. ඒ නිසා මගදී දාලා යන්න එපා. ඉවර වෙනකම්ම අපිට පුළුවන් දේ කරගෙන හිටියම අපිට බැරි දේ දෙයන් වහන්සේ කරනවා. ඉතින් අපි බලමු මේ කතන්දරේ ඊට පස්සේ තව අපිට මතක් වෙනවා හෙසකියා කියලා හොඳ රජු කෙනෙක් හිටියා. එයාට විරුද්ධව ආවා සෙනචරෙබ් කියලා පෝරිසාදෙක්. එයා බොහොම බලවත් රජු. ඒ කාලේ මහා අධිරාජ්‍ය තමයි අසිරියාව. ඉතින් සෙනචරෙබ්ට අපහාස කරා. ඔයා හිතුවද ඔයාගේ දෙවියන් වහන්සේට පුළුවන් කියලා මගේ අතින් ආව ගලවන්න කියලා අපහාස කරන අතරම මොකද වුනේ? එයාට විරුද්ධ එයාගේම රටේ කට්ටියක් එයාට මහා හිරියාරයක් කරලා එයාගේ ජීවිතෙත් නැති වුණා. මොකද දැන් වහන්සේට අපහාස කරන්නන්ට එහෙම වෙනවා. දැන් මේ දවස්වල ඇමරිකාවේ මහා සටනක් තීව්‍ර වෙලා තිබෙනවා. ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් සාමාන්‍යයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ කාරණාවලට හිතවාදී කෙනෙක්. දැන් බොහොම බැරෑරුම් තත්වයක ඉන්නේ. මක්නිසාද අනිත් පාර්ශවයේ බොහොම දේව විරෝධී ප්‍රතිපත්ති ඒගොල්ලන්ගේ තිබෙනවා. ගබ්සා කිරීම, LGBTQ. ඉතින් මේක මහා උග්‍ර සටනක් වෙලා තිබෙන්නේ. දැන් ලංකාවේ ඉන්න අපිට හිතන්න පුළුවන් මේ අපේ පොඩි රටේ ඉඳන් අපි කොහොමද ඒ වගේ ලොකු රටකට යාඥා කරන්නේ. දැන් ඉතින් ඔබට අපි මතක් කරලා දෙන්න ඕන මේ අපේ පුංචි ලංකාවෙන් තමයි සොලොමන් රජුරෝ ක්‍රිස්තු පූර්ව 980 දී විතර ක්‍රිස්තු පූර්ව 980 එයා රජකම් කරේ ක්‍රිස්තු පූර්ව 970 ඉඳලා 930ට. දාවිත් එයාගේ රජතුමාගේ තාත්තා රජකම් කරේ ක්‍රිස්තු පූර්ව 1010 ඉඳලා 970ට. ඉතින් මං හිතන හැටියට ක්‍රිස්තු පූර්ව 980 දී විතර එයා පටන් ගත්තා දේවමාලිගාව හදන්න යෙරුසලමේ. ඒකට අපේ රටෙන් අරගෙන ගියා සුදු හඳුන් ලී සිඩාවුඩ් කියලා සැන්ඩල්වුඩ්. ඊළඟට අරගෙන ගියා දේවමාලිගාවේ සුඳුදුම් සඳහා අපේ රටෙන් කුරුඳු. ඉතින් පරණ ගිබිස්සුමේ ග්‍රීක් පරිවර්තනයක් තිබෙනවා. ඒකේ පළවෙනි රාජාවලි 10 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා. අපේ බයිබලෙත් එහෙමයි. පළවෙනි රාජාවලි 10 පරිච්ඡේදයේ සාලමෝන්ගේ මාලිගාවට මේ අරගෙන ගිය දේවල් මොනරු, ඇත්දල, රත්තරන්, අනර්ගමානික්‍ය සහ කුරුඳු සහ මේ සැන්ඩල්වුඩ් කියන ඒවා. ඉතින් ඔබ හිතන්නේ මේ ඔක්කොම තියෙන්නේ කොහේ කියලාද හිතන්නේ? මේ ඔක්කොම දේවල්. දැන් අපි දන්නවා ලංකාවේ මොනරු ඉන්නවද? මොකක්ද උත්තරේ ළමයි? ඔව්. ලංකාවේ ඇද්දල තියනවද? මොකක්ද උත්තරේ? ඔව්. ලංකාවේ අනර්ගමානිකය තියනවද? ඔව්. ලංකාවේ කුරුඳු තියනවද? ඔව්. එකම ප්‍රශ්නේ ලංකාවේ රත්තරන් තියනවද ඇහුවොත්
දැන් ඉස්සර ලංකාව මේ වගේ 10 ගුණයක් ලොකුයි. ටොලමිගේ සිතියම්බල ලංකාව මේ වගේ 10 ගුණයක් ලොකුයි. ඉතින් ඒ ලංකාවේ තිබිලා තිබෙනවා රත්තරන් ආකර තිබුණු පැත්තක්. ඒ පැත්ත මුහුදුබත් වෙලා තිබෙනවා භූමිකම්පාවක් ඇවිල්ලා සුනාමියකුත් ඇවිල්ලා තියෙනවා කියලා පේන්න තියෙන්නේ. සුනාමි 10ක් විතර ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා අර මුතුරාජවල කැනීම් කරපු භූගර්භ විද්‍යාඥයෙක් කියලා තියෙනවා. මොකද කැනීම් කරගෙන යනකොට බලන්න පුළුවන් මුහුදේ බෙල්ලෝ යන ආදී සත්වයන් සහ පැලෑටි විශේෂ කී සැරයක් ගොඩබිමේ වැළලිලා තියෙනවද කියලා කාලෙත් කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නේ ක්‍රිස්තු පූර්ව 800 දී විතර එහෙම එකක් ආවා කියලා. ඉතින් ජනප්‍රවාදයේ තිබෙනවා ඒ කාලේ හිටියේ රාවණා කියලා. ඒක ඉතින් ජනප්‍රවාදයේ කතන්දරයක්. කෙසේ වුවත් අපි මේ දැන් බලන්නේ අපේ පුංචි ලංකාවෙන් සලමන් රජුගේ මාලිගාවට ඒකාන්තයෙන්ම මේ දේවල් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ධෛර්යයක් ගන්නවා. අපේ පුංචි ලංකාවේ ඉඳන් කරන යඥ අපිටත් හොඳයි වෙන අවස්ථාවකටත් අපි ඒ ගැන යඥාවෙන් යොමු වෙනවා. ඉතින් සෙනචරි තර්ජනය කරගෙන ආවම හෙස්කියා රජුරු බොහොම යටහත්ව දැන් වහන්සේට කිව්වා ස්වාමිනී මෙයාගේ තර්ජන බලන්න ඔබ වහන්සේටත් එයා අපහාස කරනවා. දැන් වහන්සේ ක්‍රියා කරා. එතකොට මේ රෙෆිඩිම් කියන ස්ථානේ මෝසෙස් අත්වස්වාගෙන ඉන්නකොට ඒ තමයි මෝසෙස්ගේ පරම්පරාව. මෝසෙස්ට එතකොට අවුරුදු 80ක්. මොකද මේ අවුරුදු 80 දිනේ මිස්රයෙන් පිට වෙලාවේ අවුරුදු 40ක් පාරාවගේ මාලිගාවේ හිටියා. අවුරුදු 40ක් ජෙත්‍රෝගේ බැටළු රැළ බලමින් සිටියා. ඊට පස්සේ ආපහු පාරාවගේ මාලිගාවට ගිහිල්ලා පාරාවට කිව්වා මාගේ දෙයයන් වහන්සේගේ සෙනඟ නිදහස් කර හරින්න කියලා. ඉතින් ඒක දැන් ඔය වෙනකොට මෝසෙස්ගේ වයස අවුරුදු 80ක්. එතකොට ඒ කාලේ මෝසෙස් අවුරුදු 120ක් ජීවත් වුණානේ. දැන් අපේ කාලේ ඉතින් අපි අවුරුදු 80ක් ජීවත් වෙනවා කිව්වොත් එතකොට අවුරුදු 80 මෝසෙස් තමයි දැන් මේ එතකොට අවුරුදු 60 අය අත්වසවාගෙන ඉන්නවා. අවුරුදු 30 අය තමයි සටන දෙන්නේ. එතකොට පරම්පරා දෙකක් කොහොමද මේක එකට මේක කරගෙන යන්න. ඉතින් අවුරුදු 20ටත් කරන්න වැඩ තියෙනවා නේද? පරිණික විශ්වමේදී අවුරුදු 20න් යන්න ඕන සටනට. ලෙබිවරු අවුරුදු 30න් තමයි ගියේ. ඒ කොහොම වුණත් එක පොඩි විස්තරයක් අපේ පුංචි රටේ ඉඳගෙන අපි කොහොමද ලෝකෙට යාඥා කරන්නේ සහ අපි කොහොමද අපේ රට ගැන යාඥා කරන්නේ. ඉස්සලා අපේ දේවල් අපි දිනාගෙන ඉන්න එපයි. ඉතින් දැන් මේ කතන්දරය නික්මෑම පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා එකලා මෙලෙක්වරු ඇවිත් රෙෆිඩිම් හිදී ඊශ්‍රායල් සමග සටන් කළෝය. සාමාන්‍යයෙන් අමලෙක් කියන්නේ එහෙම් මෙහෙන් ඔය බැටළුවන්ගේ ගතියක් තියෙනවා මූණ දෙන්නේ නැතුව එහෙම් මෙහෙ රිංගනවා. ඒ කියන්නේ බැටළුවෝ අපි කියමු 90ක් විතර මෙහෙම එළියර යන විදියට යනවා. 10ක් විතර අරහෙට හොට දානවා මෙහෙට හොට දානවා. ඒක හොඳයි කියලා හිතනම තව ටිකක් හොට දික් කරනවා ටික වෙලාවක් යනකොට මෙයාම දන්නේ නැහැ රැලින් වෙන් වල ගිහිල්ලා එහිම අයව තමයි අමලෙක් ගිලගන්නේ. එහෙම අය තමයි අර මම්මුලා වුණු බැටළුව වෙන්නේ. එතකොටත් ඉතින් එඬේරා ඒගොල්ලන්ව හොයාගෙන යනවා. ඒ බැටළුව සහ එඬේරාගේ කතන්දරේ ඉතින් මේ අමලෙක්වරු දැන් අමලෙක්වරු හිටපු ගමන් ධෛර්යය අරගෙන ෆ්‍රන්ටල් අසෝල්ට් එකකට එනවා. ඒක ආත්මික සංසිද්ධියක්. ඒක උනේ මොකද? අමලෙක් අර බැටළුව 100 දෙනා කිම එක ඉන්ඩිරෙක්ට් බැටළුව 100 දෙනෙක් බලාගත්ත එකේ. ඒගොල්ලෝ මෙහිම ගමන යන අතර ඒ කණ්ඩායමෙන්ම අපි කියමු 10 දෙනෙක් විතර අරහැට ගියා මෙහාට ගියා අරහැට ගියා ඇමලෙක්ට අත දැම්ම ඇහැ දැම්ම කන දැම්ම. එතකොට ඇමලෙක් පුරුදු වුණා ඊව අල්ලන්න බැටළුවන්ට. ඇමලෙක්ට ඔහොම කරගෙන යන ඉඩ දුන්නාම සබාව හිටපු ගමන් දවසක් එනවා ඇමලෙක් හරි බලවත් වෙලා. ඇමලෙක් කියන්නේ සොරානේ සතුරානේ. සතුරා සාමාන්‍යයෙන් එන්නේ රැට. සතුරා සාමාන්‍යයෙන් එන්නේ මිනිසුන් නිදන් ඉන්න වෙලාවට. නමුත් හිටපු ගමන් සතුරෝ මහා දවල් කාර් වලට පැනලා නේද? එහෙම එතකොට ඒ කියන්නේ හරිම අවිචාර සමයක්. ඉතින් මේ අමලෙක් වරුන්ට හිතට ලොකු සතුරු ධෛර්යයක් ආවා කෙලින්ම ඇවිල්ලා ෆයිට් එක දෙන්න ඕන කියලා. දැන් ඔබත් එහෙම තත්ත්වයක ඉන්නවද දන්නේ නැහැ. හිමින් අතවනවන ඉඳලා ඇමලෙක්ට කඩාගෙන බිඳගෙන ඇමලෙක් ආවා. ඉතින් මොකෝ උනේ?
අව රෙෆිඩිම් වලදී සටන් ක්ලෝය මෝසස් යෂුවාට කතා කොට නුඹ අපට මිනිසුන් තෝරාගෙන පිටත් ගොස් අමලෙක් වරුන් සමග සටන් කරපන්. ඉතින් ඊළඟ පරම්පරාව මෝසස් දියත් කරා. ඒ වෙනකොට මෝසස් බලලා තිබුණේ යෝෂුවාව දැකලා තිබුණා. දෙවියන් වහන්සේ යෝෂුවා තෝරනවා කියලා මෝසස්ට ඇහුණා. ඉතින් ඒ යෝෂුවාට කිව්වා මේ පරම්පරාවේ අය එක්ක ගිහිල්ලා ඕගොල්ලෝ කෙලින්ම මුණ දෙන්න අපිටත් වැඩක් තිබෙනවා. ඉතින් ඒකයි පරම්පරා දෙකක් එකට වැඩ කරන්න ඕන. පියාව දාලා පුත්තු ගිහිල්ලා හරියන්නේත් නැහැ. පුත්තුන් ගැන ඇහැ තියාගෙන ඉඳලා ඒගොල්ලන්ගේ හරි පෙනෙන වෙලාවට ඒගොල්ලන්ව පුහුණු කරගෙන වැඩේට කැඳවාගෙන එම ඉතින් මෙහෙමයි විය යුත්තේ. ඉතින් ක්‍රිස්තු සභාවේ ඉතිහාසයේ හොඳ නැති පැත්ත තමයි නිතරම පියවරුන්ගේ පරම්පරාව වැඩ කරගෙන ගිහිල්ලා ඊළඟට ඒක බාර ගන්න පුතු නැති වෙනවා. ඉතින් මේක දෙපාර්ශ්වයම මේ ගැන පසුතැවිලා මලාගේ 4 වෙනි පරිච්ඡේදයේ කියන්නක් මෙන් පියවරුන්ගේ හදවත් පුතාලා වෙත දුවලා වෙත හැරෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඒගොල්ලෝ හැරෙන්න ඕන. ජේෂ්ඨයනේ හැරෙන්න ඕනේ. යේසුස් වහන්සේනේ දන ගහලා පය පෙසේදුවේ මේ පේතෘස්ගේ. ඉතින් පියාලා පුතාලා දුවලා වෙත හැරෙන්න ඕන. එතකොට පුතාලා දුවලාගේ හදවතත් මේ පියාලා අම්මවරු වෙත හැරි. ඕක තමයි කතන්දරේ. ඉතින් යෝෂුවා දිහා බලලා ඒ පරම්පරාවෙන් මේගොල්ලන්ගේ ඉදිරියට ගෙනියන්න ඉන්නේ යෝෂුවා කියලා දෙවියන් වහන්සේ මෝසස්ට කියන්න ඇති. ඇඟවීමක් දෙන්න ඇති. ඉතින් මෝසස් එහෙම කිව්වා. එතකොට මෝසස් කිව්වා මම දෙවියන් වහන්සේගේ සැරයටිය අතින්ගෙන හෙළ මුදුනේ සිටින්නේ. මේ සැරයටිය තමයි දෙවියන් වහන්සේ සංකේතයක් හැටියට මෝසස්ට දුන්නේ දෙවියන් වහන්සේගේ අධිකාරීත්වය ඇතිව ඊශ්‍රායල් සෙනග මඟ පෙන්වන්න මුළු දේශයකට මඟ පෙන්වන්න. ඉතින් මෝසස් ඒ කාලේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ පත් කළ ජනාධිපතිතුමා වගේ. එයා යාඥාවෙන් තමයි දිව්‍ය දැනීමෙන් යාඥාවෙන් දෙවියන් වහන්සේට කන් දීමෙන් තමයි මේක කරගෙන ගියේ. දැන් කවුද දන්නේ මෝසස්ගේ ඔය අතේ තිබෙන සැරයටියේ මෝසස් මොනවද කරේ කියලා? කවුද දන්නේ? මීට ඉස්සෙල්ලා මොනවද කරේ? ඒකෙන් තමයි එයා අර කවුරුත් දන්නේ නැති කාලේ බැටළුව බලබලා හිටියේ. එයාව කැඳවනකොට නික්මෑම 3 දෙවියන් වහන්සේ ඇහුවා මෝසස් නුඹේ අතේ තියෙන්නේ මොකද්ද? මෝසස් කිව්වා මට බෑ, මට ශක්තිය නෑ, මට වැඩි කතා කරන්න බෑ. දෙවියන් වහන්සේ ඔක්කොටම උත්තර දීලා කිව්වා මම නුඹ යමන්නේ මමනේ. ඒ නිසා ඔබගේ අතේ තියෙන්නේ මොකද්ද? අතේ තිබුණේ හැමදාම වැඩ කරපු සැරයටිය. කරගැට එනකම් වැඩ කරපු සැරයටිය. ඒකම තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කරේ දෙවියන් වහන්සේගේ සැරයටිය හැටියට. ඒ නිසා ඔබත් ඔබගේ අත දිහා බලලා කියන්න මගේ අතේ තිබෙන්නේ මොනවද දෙවියන් වහන්සේ මට දැනටම දීපු එක. ඒකෙන් තමයි ඔබව විශිෂ්ට තැනකට දෙවියන් වහන්සේ ගෙනියන්නේ. දැන් අපි යමුකෝ කතන්දරය අරගෙන ගෙන හෙළ මුදුනේ සිටින්නේ මේ. යෝෂුවා මෝසස්ට තමාට කී ලෙස කොට අමලෙක් බරු සමග සටන් කළේ. යෝෂුවා මෝසස් තමාට කී ලෙස කොට කරලා අමලෙක් බරු සමග සටන් කළේ. ඉතින් ජේෂ්ඨයා කියන එක ගිහිල්ලා කනිෂ්ඨයා කරා. ඉතින් හිතලා බැලුවොත් දැන් වැඩි අමාරු දෙයක් තියෙන්නේ කාටද? යෝෂුවා හමුදාවක් එක්ක සටන් කරනවා අමලෙක් බරුන්ට. මෝසස් අතුස්සගෙන ඉන්න ඕන සටන ඉවර වෙනකන් අතපාත් කරන්න බෑ. ඒ සටනට වෙහෙස එනකොට අද්දකට ආරොනුයි හූරුයි දෙන්න දෙපැත්තේ ඉඳගෙන මෝසස්ගේ අත අල්ලගෙන හිටියා. ඉතින් මේ කාලේ ප්‍රශ්නවලදීත් අපි දෙවියන් වහන්සේගේ මුහුණ අල්ලාගෙන මුහුණ සොයාගෙන දෙවියන් වහන්සේගේ පහන්රුක දල්වාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒක පැයක් විතර කරනකොට මිනිත්තු 10ක් විතර දෙවියන් වහන්සේගේ විධායක ක්‍රියාවක් අවශ්‍ය තැනට නිකුත් වෙනවා. ඉතින් අපිට හදිස්සියේ පැනගෙන යන්න බෑ. දේවදූතයෝ හදිස්සියේ යන්නෙත් නෑ. උන්වහන්සේගේ මහිමය කෙරෙහිම කට්ටියක් බලාගෙන ඉන්න කල දේශයේ ඒ තැන්වලට දෙවියන් වහන්සේගේ මහිමේ ක්‍රියා ප්‍රකාශ වෙනවා. එමය දෙවියන් වහන්සේගේ ක්‍රමය. මෝසස් ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය. මෝසස් තමාගේ අත ඔසවා. දැන් මෝසස්ගේ වයසේ අය අහන්න තියෙන්නේ. ඒ කියන්නේ මං කියවනේ දැන් මෝසස් 180ක් 120ක් ජීවත් වුණා. දැන් මේක සිද්ධ වෙනකොට මෝසස්ගේ වයස 80යි. ඒ කියන්නේ 3න් 2යි.
අපි අවුරුදු 75ක් ජීවත් වෙනවා නම් 3න් 2යි කියන්නේ අවුරුදු 50යි. මේ වෙනකොට ජොෂුවගේ වයස අවුරුදු 40යි. අපේ බාස් අපේ කාලෙට එක ගෙනාවොත් අවුරුදු 40න් 3න් 2ක් කියන්නේ කීයද? අවුරුදු 40න් 3න් 2ක් කියන්නේ අවුරුදු 28ටත් අඩුයි. අවුරුදු 27ක් විතර. එතකොට මේ දැක්කද නායකත්වයේ යන හැටි අවුරුදු 50 එක්කෙනා අවුරුදු 27 එක්කෙනාට කියනවා මෙහෙම කරන්න. ඉතින් ඒගොල්ලෝ අවුරුදු 27 අය මේ සටන කරනවා. අවුරුදු 50 අය අවුරුදු 60 අය අවුරුදු 70 අය අවුරුදු 80 වුණත් රිටයර් වෙන්න හිතන්න එපා. කඳු මුදුනක් තිබේ. එතන ගිහිල්ලා දෙවියන් වහන්සේ එක්ක කළ යුතු දේ අපි කරමු. මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඊශ්‍රායල් වල ජයගත්තෝය. ඉතින් අපේ තරුණ අය වෙනුවෙන් අත ඔසවා හිටියේ නැත්නම් ඒගොල්ලෝ කොහොමද ජයගන්නේ? ඉතින් සමහර විට තරුණ අය පෙරදෙන්නේ, අනේකාකාර පාපවල පැටලෙන්නේ, අකලට දුර්වල වෙන්නේ ඔවුන් උදෙසා අත ඔසවාගෙන ඉන්න කට්ටියක් නැති නිසා වෙන්න පුළුවන්. අනිත් අතට ඒ තරුණයන්ට හිතෙන්න පුළුවන් අපි වෙනුවෙන් මොකටද කවුරුත් අතවගෙන ඉන්නේ, මෙන්න මගේ බයිසෙප්ස්, මෙන්න මගේ ට්‍රයිසෙප්ස්, මෙන්න මගේ බුද්ධිය, මෙන්න මගේ කඩුව කියලා එහෙමත් හිතන අයත් ඉන්න පුළුවන්. දැන් මෝසෙස් යොෂුවා එහෙම හිතුවේ නැහැ. මෝසෙස්ගේ අත් බර වුණේය. අත් පහත හෙළුව විට අමලෙක්පොර ජයගත්තෝ. එහෙත් මෝසෙස්ගේ අත් බර වුණේ. එවිට ඔහු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවේ. ඔහු ඒ පිට හිඳගත්තේ ආරොන් සහ හූර් දෙපැත්තෙන් ඔහුගේ අත් උසුලා සිටියෝය. එවිට ඔහුගේ අත් ඉර බස්නා තෙක් ස්ථීරව තිබුණේය. ඒ කියන්නේ සරණ ජයගන්නකම් අත් ස්ථීරව තිබෙන්න ඕන. අවසානයේ දෙවියන් වහන්සේ තමයි යෙහෝවා නිස්සි කියලා බැනර් එක ගහන්නේ. ඔය ඇමරිකාවේ සටන ගැනත් අපේ දේශයේ අපිට මුණ දෙන්න තියෙන මේ කොවිඩ් අන්ධකාර සටන ගැනත් ජය එන තෙක් අපි අත්වස්වාගෙන ඉන්නවා. නොඑක් අය ශාරීරික මෙහෙවර කරනවා. අපි උන්ට ආශිර්වාද කරනවා. අපේ පොලිස් සේවාවන්ට ආශිර්වාද කොට අපි කී මේගොල්ලන් රැකගන්න ස්වාමිනී. එතකොට අපි හමුදාවයට ආශිර්වාද කරනවා. වෛද්‍ය සේවාවලට වෙන සෞඛ්‍ය සේවා ඔක්කොටම අපි ආශිර්වාද කරනවා. එතකොට දෙවියන් වහන්සේ ඉදිරියේ අත්වස්වාගෙන ඉන්න පුළුවන් අය දෙවියන් වහන්සේ ඉදිරියේ අත්වස්වාගෙන සිටිනවා. අපිත් අර කොවිඩ් පෙරමුණේ ඉන්නවා වගේ. රෑට ටෙලිවිෂන් බල වෙන වෙලාවකට ක්ලිප් බල විනෝදයෙන් විවේචනයෙන් ඉන්න බෑ. වචන දෙකක් තිබුණා. විනෝදය හරියන්නේ නැහැ. විවේචනය හරියන්නෙත් නැහැ. විචිකිච්ඡාව හරියන්නෙත් නැහැ. විරසකය හරියන්නෙත් නැහැ. වෙන මොන හරි තියනද වියන්නේ කියන එකක්. ඔව්. එහෙම හරියන්නේ. අපි ස්වාමීන් වහන්සේගේ ධෛර්යයෙන් ඉන්න ඕන. අර පෙරමුණේම ඒගොල්ලෝ එක ඉන්නවා වගේ. ධෛර්යයෙන් එතකොට ඒ වගේම තව අපිට උපකාර කළ හැකි දේවල් තියෙනවා. ඔබගේ පොලිස් ස්ථානයට අරගෙන ගිහිල්ලා විටමින් D ටිකක්, සින්ක් කියන ලෝහය ඒක රෝග නිවාරණයක් ඒව දෙන්න පුළුවන්. ඊළඟට කොවිඩ් පවුලක් එහෙම ළඟපාත ඉන්නවා නම් PHI මහත්තයාගෙන් අවසර අරගෙන හරි එයාට ගිහිල්ලා මොන හරි මල්ලක් දෙන්න පුළුවන්. ඊළඟට කොවිඩ් නිරෝධානයේ ඉන්න අය වෙන්න පුළුවන්. හරි ආයතනයටපත් වී ඔබට පුළුවන් දෙයක් ඔබ කරන්න ඕන. මොකද අපිත් ඒගොල්ලෝ එක්ක පෙරමුණේ වගේ ඉන්න ඕන. යාඥා කරන අය යාඥා කරනවා. පෙරමුණේ ඉන්න අය පෙරමුණේ ඉන්නවා. පෙරමුණේ ඉන්න අය යාඥා කළ යුතුයි. ඉතින් අපි මේ ගැන සලකා බලමු මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නය ජයගන්නේ කෙසේද කියලා. ඒ එකම අපි යාඥාවක් කරනවා අර ඇමරිකා එක්සත් ජනපදයේ දේව භක්තිකයෝ ජය ගන්න කියලා යාඥාවෙන් අත්නෑර කොතෙක් වෙලා ඉන්න ඕනද? දෙවියන් වහන්සේ තමයි කියන්නේ යාවේ නිස්සි ජය දෙන්නා වූ මාගේ ජය දජය වූ දෙවියන් වහන්සේ කියලා. උන්වහන්සේ ජයග්‍රහණය ප්‍රකාශ කරනකම් අපි අත්වස්වාගෙන ඉන්න අත්වස්වාගෙන ඉන්න ඕන. පෙරමුණේ ඉන්න පෙරමුණේ වැඩ කරගෙන ඉන්න ඕන. මේක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ යෙහෝවා නිස්සි ජය දජය වූ අපේ ස්වාමීන් වහන්සේ කියලා. අපේ ලංකාව ගැන කියයි, කොවිඩ් ප්‍රශ්නය ගැන කියයි, ඇමරිකාවේ ඡන්දය ගැනත් උන්වහන්සේ එහෙම කියයි නේද? දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ඔහුගේ සෙනග කඩු මෝහතින් පරාජය කළේය. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට අමලෙක්වරුන් ගැන සිහිවීම මකා මෙසේ පූජාසනයක් ගොඩනගා. මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවා නිස්සි යන නාමය තැබීය. මොකක්ද ඒකේ අදහස?
අපගේ ජය දජය වූ ස්වාමින් වහන්සේ මාගේ දජය. ස්වාමින් වහන්සේ මාගේ ජය දජය. ඇත ඔහු කතාකොට ස්වාමින් වහන්සේ පරම්පරායෙන් පරම්පරාවට අමලෙක්ට විරුද්ධව යුද්ධ ඇතිවන්නේ කියා. ඒ කියන්නේ මේ අමලෙක්කට විරුද්ධ වෙනවාමයි. මං කියවනේ මුලින් එහෙන් මෙහෙන් රිංගලා අර එහෙන් මෙහෙන් රිංගන්න යන අයව ඉස්සලා අල්ලගන්න ඊට පස්සේ ඒගොල්ලෝ එනවා ෆ්‍රන්ටල් assault එකකට. ඒකෙන් ශක්තිය ලැබිලා ඒගොල්ලෝ හිතනවා 10 දිනක් අල්ලගත්තා නම් අනිත් 90මත් පරාජය කරලා ගිල ගන්න පුළුවන් කියලා. එහෙම කාලෙක අපි ඉන්නේ. ඒ නිසා මේක අවසාන කාලයේ ලකුණු කියලා අපි දැනගමු. අපි මේක හොඳ අවසාන කාලයට සිහිවටනයක්. පෙරමුණේ සිටිනෝ පෙරමුණේ සිටිති, කඳුමුදුනේ සිටිනෝ කඳුමුදුනේ සිටිති. දේ පරම්පරා දෙකම එක වගේ විරසකයක් නැතුව ස්වාමින් වහන්සේගේ ජයග්‍රහණය කරා පිය නගමු. ඉතින් අපි මතක් කරා සෙනචරිට විරුද්ධව හෙසිකියාගේ ජයග්‍රහණය. යහෝෂාෆත් ඒ බේකා කියන මිටියාවතේ බොහොම අමාරු අවස්ථාවක හිටියේ. නමුත් එයා කිව්වා ස්වාමින් වහන්සේගේ අනාගත වතුරුම් කියන දේ අපි කරමු කියලා. ඒගොල්ලෝ යුද්ධයට ගියේ මොනව අරගෙනද? යුද්ධයට ගියේ හොර නෑ, බෙර, ටැමරින්, මහා ගෝස් ජයග්‍රාහී ගීත ගායනා කරමින්, තූර්ය භාණ්ඩ වාදනය කරමින් සතුරා පලා ගියා. ඒ බෙරකා කිව්ව තිත්ත මිටියාවත, බේකා කිව්ව තිත්ත මිටියාවත බෙරකා කියන ප්‍රශංසාවේ මිටියාවත් බවට පත් වුණා. ඉතින් අපි මේ වගේ දේවචනේ තිබෙන තැන් ගොඩක් අපිට හිතා ගන්න පුළුවන් අමාරු අවස්ථාවක පොඩි සෙනගක් පැරදෙන්න වගේ ගිය සෙනගක් ජයග්‍රහණය කරා දැන් වහන්සේ ගෙන යනවා. උන්වහන්සේ ජෙහෝවා නිසි ස්වාමීන් වහන්සේ මාගේ දජය කියන ඒක ලියනකම් අපි මේ ස්ථාවරේ ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.